යමෙක් ලොවේ සුවපත් වූ නම් ඒ හැම බුදු හිමි සරණ ගියෝ. යමෙක් ලොවේ සුවපත් වූ නම් ඒ හැම සදහම් සරණ ගියෝ. යමෙක් ලොවේ සුවපත් වූ නම් ඒ හැම මහා සංඝ සරණ ගියෝ. යමෙක් ලොවේ සුවපත් වූ නම් ඒ හැම තිසරණ සරණ ගියෝ. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සියලු දෙනාටම තෙරුවන් සරණයි පුතේ. හොඳයි, අද අපි මේ මුණ ගැහිලා ඉන්නේ දුරුතු පොයේ දවසේ උදෑසන. මොකටද අපි සූදානම් වෙලා ඉන්නේ? උපෝසතය සමාදන් වෙන්න. මේ කියපු කයිවල තියෙන විදිහටම අපි තේරුම් අරන් ඉන්නේ යමෙක් සුවපත් වුණා නම් ඒ සුවපත් උනේ බුදුන් සරණ ගිය නිසාමයි. යමෙක් මේ ලෝකේ සුවපත් වුණා නම් ඒ දහම් සරණ ගිය නිසාමයි. යමෙක් මේ ලෝකේ සුවපත් වුණා නම් ඒ සඳුන් සරණ ගිය නිසාමයි කියලා තමයි අපි මේ තේරුම් අරන් තියෙන්නේ. ඒ තේරුම් අරන් තියෙන නිසාම තමයි පුතේ අපි විමර්ශා අපි සියලු දෙනාම නිවන් දකින තාක්කල් බුදුන් සරණ යන්නේ. නිවන් දකින තාක්කල් දහම් සරණ යන්නේ. නිවන් දකින තාක්කල් සඳුන් සරණ යන්නේ. මීටත් වඩා පින්වන්ත අපි කොහෙන්ද පුතේ? තේරුම් ගන්න. අපි මොකද්ද පිනකට මනුෂ්‍යාත්ම භාවයක් ලැබලා ඒ මනුෂ්‍යාත්ම භාවය තුළ ඇස කන් නාස දිව ශරීරයේ මනස ආදී වූ ඉන්ද්‍රියන් පිනක විපාකයක් විදිහට ලැබලා මේ තියෙන ගෞතම බුද්ධ ශාසනයේ මේ දුරුතු පොහොය දවසක අපිට ධර්මය අහන්න අද දවසේ යනකොට ගෙනියන මට්ටමට යම් කිසි අවබෝධයක් ලබන්න අපි උපෝසතය සමාදන් වෙන්නයි පුතේ මේ සෝදානම් වෙන්නේ. දුරුතු පොහොය 2022 අවුරුද්දේ දුරුතු පොහොය දවස. මේ අවුරුද්දේ පළවෙනි පොහොය. මේ පොහොය ශාසන ඉතිහාසයේ ගත්තොත් දුරුතු පොහොය විශේෂවත් වෙන තැන් තියෙනවා. එකක් තමයි තුන්බෑ ජටිල දමනය. ඒ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් 9 මාසකට පසු ජටිල දමනය ඒ අවස්ථාවේදී 1000ක ප්‍රමාණයක් පිරිස මේ ශාසනයට එකතු වුණා. බුදුරජාණන් වහන්සේට දමනය වෙලා උග්‍ර තපස් කට්ටිය බොහොම මාන්නකින් හිටපු පිරිසක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමන සිද්ධ වුණේ දුරුතු පොහොය දවසකමයි. මයංගනේ ભેද වෙලා හිටපු යක්ෂ ගෝත්‍රිකයින් දමනය කරන්න. ඊළඟ අවස්ථාව තමයි බුදුරජාණන් වහන්සේ ඒ මයංගනේදී සුමන නම් දෙවියන්ට
දෙනවා කේශ ධාතු ඔය මහයංගන සෑය ගොඩ නැගුණේ ඒ කේශ ධාතු තැන්පත් කරනවා. ඉතින් මේ ආදී වූ විශේෂ කාරණාවන් ගොඩක් සහිත මේ දුරුතු පොහොය ශාසන ඉතිහාසයේ ඒ වැදගත් තත්වයන් දරන අතර අපේ ජීවිත කියන සම්දිස්ථානයේ 2002 වසරේ උපෝසතය සමාදන් දවසක් සමාදන් වෙන එහෙම නැතිනම් පොහොය වැදගත්කම ඇති දවසක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. අද දවසේ රාත්‍රී සත්බුදුරජාණන් වහන්සේලාගේ පින්කමත් මේ වැඩසටහනට සමන් දෙන අයට සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම 1:30 පුතේ සදහම් දේශනා කියලා කොටසක් එනවා. ඒ වෙදිත් විශේෂ දේශනාවන්ට පුතාලට සම්බන්ධ වෙන්න පුළුවන්. උපෝසතේ සමාදන් වෙනවා කියන්නේ පුතේ අපි මතක තියාගන්න සිල්පද 8කට අනුගත වෙනවා. මේ සිල්පද 8 වෙනදා අපි සමාදන් වෙන සිල්පද 5ට අමතරව ඒ පහේ කොටස තුන්වෙනි සිල්පදයට කොටස් කරමින් තමයි සිල්පද 8ක් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් අපි සීලය කියන්නේ මොකක්ද කියලා නැවත නැවතත් සිතුවොත් ඒ කය වචනය දෙක මේ තියෙන සිල්පදවල තේරුමට අනුව හසුරුවන එක තමයි පුතේ අද දවසේම අපි කරන්නේ. ඇයි ඒ හේතුව? අපි තව තියෙනවා අපි නවංග සීලය, ඊළඟට දස සීලය, ඒ වගේම සාමණේර දස සීලය ආදී වූ විදිහට ස්වාමීන් වහන්සේලාට උපසම්පදා සීලය ආදී වූ විදිහට ක්‍රමයෙන් අධි සීලයන් මේ ශාසනයේ දක්වා තියෙන තුලක ධර්ම මාර්ගයේ යන්න උන්ගේ පුරුද්දක් බවට පත් වෙන්න තමයි පුතේ අපි උපෝසත අෂ්ටාංග සීලය සමාදන් වෙන්නේ. සීලයෙන් කියන්නේ කය වචනය දෙක හීලය කරනවා. මම නැවතත් මතක් කරනවා. ඒ කය වචනය දෙක මේ පද 8ට අනුව හසුරවනකොට පුතේ අපි හුරු වෙනවා යම් කිසි එදිනෙදා ජීවිතේ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන මේ ඉන්ද්‍රියන්ගේ සීමාව ඉක්මවන తත්වය මේ 8ට අනුව හසුරවන්න. ඇයි ඒ යම් ඔගොල්ලෝ අහලා දැකලා ඇති අලි හීලෑ කරන ක්‍රම. අලියෙක් බැඳලා තියලා එහෙම නැත්නම් කොටන් වලින් තද කර කර එයාගේ සීමාව සීමා කරනවා. නිදැල්ලේ දුවගෙන හිටපු නිදැල්ලේ හැසිරිච්ච ඇතෙක් මහ විශාල සද්දන්තෙක් අරගෙන මොකද කරන්නේ? ආව හීලෑ කරනවා කියලා එයාට නිදහසේ කොහෙවත් අතාරිනව නෙමෙයි. එයාගේ මේ මෙතෙක් නිදහසේ හැසිරෙන්න උදව් වුණු කකුල් හතර බැඳලා ආදී වූ විදිහට එයාගේ යන පරිසරය සීමා කරලා එයාගේ හිතට සංඥාවක් ලබා දෙනවා. මම මේ සීමා වෙලා තියෙන්නේ මෙන්න මේ විදිහට නිදහසේ යන්න නෙමෙයි මේ විදිහේ හැසිරීමකටයි. මේ මනත බොහෝ දුරට පුතේ දන්වැල් දාලා එහෙම නැත්නම් ලොකු විශාල කම්බෝලෙන් බැඳලා මේ ඇත්තු අරන් යනවා. ඉතින් ඒක පෙනුමට එහෙම පේනවා. ඒ වගේම හැබැයි හරි කැලේ නිදහසේ ඉන්නවා කියන අයගේ දල කපා ගන්න දල උගුල්ලනවා. එහෙම නැත්නම් හක්කපටස් කියලා අර වෙඩි තියෙනවා. ඒ ආදී වූ හිංසාත් ඒ පැත්තෙන් ලබනවා. කොහේ හිටිය සත්ත්ව ලෝකේ විතරක් නෙමෙයි මේ මුළු හැම තැනකම සංසාරේ බියකරුයි. ඉතින් අන්නේ ආකාරයට තමයි මේ හිතත් හීලෑ කරවන්න මේ උපෝසත සමාදන් වුණාම මේ 8 විසින් පාලනය කෙරෙන්නේ. ඒවයේ සීමාවන් ඉක්මවනකොට ඒ සිල්පදයක් බින්දෙනකොට මගේ අතින් සිල්පදේ බින්දුණා කියලා දන්නේ කවුරුත් නෙමෙයි පුතේ තම තමන්මයි. ඒතකොට අපි නැවත ගුරු මෑණියෝ පුතාලට කියලා දීලා තියෙනවා. ඒ සිල්පදේ විතරක් සමාදන් වෙන්න. ඒ සිල්පද 8 එකක් පාසා සාදු කියන්නේ නිසයි ඒ සිල්පදේ නැවත සමාදන් වෙලා පුතාලා නැවතත් උපෝසතේ පිහිටන්න කියලා පුතාලට සිහිපත් කරනවා. පන්සිල් පද වලත් ඒ විදිහයි. ඉතින් ඒ ආදී අවවාද දෙමින් තමයි පුතේ පුතාලට අද දවස ආරම්භ කෙරෙන්නේ. ඊට අමතරව පුතේ උපෝසතේ සමාදන් වුණාම අපි ඊළඟට පොදු කමටහනක් දෙනවා. අද දවසේ ඊයේ මම රාත්‍රී පුතාලට තිබුණේ ඒ වැඩසටහන ජීවිත ගැටළු වලට ආශිර්වාද කිරීමේ වැඩසටහනේදීත් මම පොදු ප්‍රශ්නයක් විදිහට ධර්ම කාරණාවක් විදිහට
මට ඒවා ඇති ප්‍රශ්නයක් තමයි මම එකට තමයි පිළිතුරු දුන්නේ. ඒ ප්‍රශ්නය තමයි පොහොය දිනවල දෙන පොදු කමටහන ගුරුමෑණියෝ හැමදාම දෙන්නේ එකම කමටහන. ඇයි ඒ කියන එක. ඇත්ත පුතේ ගිහිද බැලුවොත් උපෝසතේ සමාදන් වෙලා තියෙන හැම මාසෙකම පොය දවසේ ගුරුමෑණියෝ කියලා දීලා තියෙන්නේ පුතේ ධම්සක් පැවතුම් සූත්‍රයේ 1 ඉඳන් 15 වෙනි ගාථාවට කියවන්න. නැවත නැවතත් කියවන්න. නැවත නැවතත් කියවමින් මේකේ තේරුම කවදා හෝ දවසක තමන්ට අවබෝධ වෙනකම් තමන්ට වචනවල තේරුම නෙමෙයි තමන්ගේ මනසට අවබෝධ වෙනකම් ඒ අවබෝධය සත්‍ය ඥානයක් විදිහට ඒ අවබෝධය කෘත්‍ය ඥානයක් විදිහට ඒ අවබෝධය කෘතඥාන ආකාරයට පිරිසිඳ දකින්න උත්සාහ කරන්න කියන එක තමයි ගුරුමෑණියෝ දෙන කමටහන. ඉතින් ඒ නිසා අද දවසේත් අන්නේ අදිෂ්ඨානයේ ඇතුව පුතේ ඒකම විතරක් නෙමෙයි ඊළඟ කොටසට කවදා හරි දවසක ගුරුමෑණියෝ උත්තර දෙනවා. මේ ප්‍රශ්නේ අහලා තිබුණේ උපෝසතයේ සමාදන් වෙන අයද මේ මගේ ආශිර්වාද වැඩසටහන් වලට සහභාගී වෙන අයද මේ ඔක්කොගෙම එකම එක චරිතයයි මේක අහලා තිබුණේ ප්‍රශ්නේ මගෙන්. ඉතින් එතකොට මට ඒක සතුටුයි. ඇයි එක්කෙනෙකුට හරි මම කියපු කොටස ඇහිලා තියෙනවා. ඒ කෙනාගේ මේ කණෙන් අහලා අනිත් කණෙන් පිට වෙලා නැහැ පුතේ. ඒ කෙනා ශ්‍රවණය කරලා තියෙනවා. අහලා තියෙනවා. අහලා තියන්නේ කොහමද? නුවණින් අහලා. එතකොට නුවණින් දැක්ක මේ ගැන දැකලා ඒ ගැන පසුවිපරම් කිරීමක් තමයි ඒ කරලා තියෙන්නේ. ඉතින් ඒක ගැන ගුරුමෑණියෝ ගොඩාක් සතුටු වෙනවා වගේම මගේ පුතාලට මම සිහිපත් කරනවා අන්න ඒ වගේ තමයි යම්කිසි ධර්ම කාරණාවක් පැහැදිලි කරනකොට ඇයි ඒ කියලා අහන්න මගේ පුතාලා ඇයි ඒ වෙච්ච කාරණාව හොඳින් අහන්න කියලා. ඇයි ඒ හේතුව අපි ඉදිරියටත් මේ ගමන යන්න ඇයි ඒ කියලා මුලින් අහපු ඒ ප්‍රශ්නය අපිට උදව්වක් වන නිසා. ඉතින් හොඳයි අද දවසේ උපෝසතේ ආරම්භ කරන්න කලින් සමාදන් වෙන්න කලින් මේ දීපු කෙටි අවවාදයක් සිතේ තබා ගන්න පුතේ. අද දවසෙත් මේ කමටහන පාදක කරගෙන මම නැවතත් කමටහන් පුරනවා පුතාලට. හොඳයි. අපි පුතේ සංසාරේ මේ සීලයක පිහිටනකොට ඒ සීලයට හිතට තියෙන අපේ සසර පුරා රැස් කරා වූ පංච උපාදානස්කන්ධයන්ගේ තැන්පත් වෙලා තියෙනා වූ පෙර විඥානවල තියෙන ඒ විපාකයන් තව තවත් අපි සැහැල්ලු බවට පත් කරගන්න ඕනේ. ඒ සැහැල්ලු බවට පත් කරගන්නත් ඒ වගේම විශේෂයෙන් සතරවරන් දෙවිවරුන්ගේ ආශිර්වාදයත් ඇතුව තමයි පුතේ අද දවසේ උපෝසතේ සමාදන් වෙන්න අපි උත්සාහ කරන්නේ. හොඳයි. ඒ නිසා අපි මේ සංසාරයේ පුරා 15 පංච උපාදානස්කන්ධයන්ගේ හේතුව නිසා කය වචන දෙකෙන් අපි රැස් කරා වූ කුසල විපාකයන් නම් ඕකේ. හැබැයි අකුසල විපාකයන් නැවත නැවතත් අපි අවබෝධයක් නොගත්තොත් අපි නැවතත් ඒ දේවල් අපි අතින් සිද්ධ වෙන නිසා අපේ කය සිත වචන යන තුන්දරින් දැන නොදැන තෙරුවනටත් මේ විශ්වයටත් මේ විශ්වයේ පවතින ශක්තියින්ට ජීවත් වන සත්වයින්ට ඥාතියින්ට නොවන අයට දැන දැන යම් වරදක් කරා නම් නොදැන යම් වරදක් සිදු වුණා නම් අන්න ඒවට අපි සමාව ඉල්ලමු. මොන අරමුණෙන්ද නැවතත් අපි වග බලා ගන්නවා. හිතේනොත් කයනොත් වචනේනොත් උත්සාහ කරනවා. අපි මේක ඇත්ත තමයි කියලා දැනගෙන අපි හිතට ප්‍රත්‍යක්ෂ කරගෙන එය දුක උපදනවා. මොකද ඒවැ විපාක තමයි පුතේ අද අපි මේ අත්විඳින සමහරක් පීඩාවන් එදිනෙදා ජීවිතේ. ඒ නිසා මේක පිරිසිඳ දැක අත්විඳ ඊට පස්සේ අපි නුවණින් තීරණය කරගන්නවා මම නැවතත් මෙවැනි දේවල් ඇතු නොවෙන්න මගේ අනාගතයේදී මං අද දවසේ කර්ම හසුරවන හැටි හුරු වෙනවා කියලා යන අධිෂ්ඨානය ඇතුව පුතේ අපි මේ විශ්වය කමා කර ගැනීමේ වාක්‍ය කියලා ඉන්පස්සේ අපි උපෝසතය සමාදන් වෙමු. හොඳයි. මුලින්ම මා කිව්වට පසු කියන්න පුතේ මගේ කයසිත වචන යන තුන්දොරින්
බුද්ධ ධම්ම සංඝ යන තෙරුවනටත් මේ විශ්වයටත් මේ විශ්වයේ පවතින ශක්තියින්ටත් මේ විශ්වයේ ජීවත් වන සත්වයින්ටත් මගේ ඥාතීන්ටත් මගේ ඥාතීන් නොවන අයටත් මේ ආත්ම භාවයේදී හෝ පෙර ආත්ම භාවයකදී දැන දැන යම් වරදක් සිදු කර ඇතනම් හෝ මගෙන් සිදු වී ඇතනම් ඒ සියලු වරදට තෙරුවනිනුත් ඒ සියල්ලන්ගෙනුත් ඒ සියල්ලෙනුත් පළමුවත් දෙවන තෙවනුවත් මම සමාව ඉල්ලමි මට සමාව ලැබේවා මම සමාව ඉල්ලමි මට සමාව ලැබේවා මම සමාව ඉල්ලමි මට සමාව ලැබේවා සාදු කියන පුතේ හොඳයි මගේ තම තමන්ගේ සිත් මෛත්‍රී සහගත කර ගැනීමට මා කීවට පසු කියන්න මේ සංසාරයේදී සැරිසරද්දී යම් කිසිවෙකුගෙන් මට සිදු වූ අකටයුත්තකට ඒ අය කෙරෙහි මගේ සිතෙහි යම් තරහවක් යම් ක්‍රෝධයක් යම් වෛරයක් වැනි නරක සිතිවිලි තැන්පත්ව ඇතනම් ඒ සියලුම නරක සිතිවිලි මම මේ මොහොතේම අතහරිමි. ඒ සියලු දෙනා කෙරෙහිම මම මෛත්‍රිය පතුරවමි. ඒ සියල්ලන්ටම යහපතක්ම වේවා. සාදු කියන්න. හොඳයි පුතේ. අපි මුලින් සතරවරන් දෙවිවරුන්ගේ ආරක්ෂාව ඉල්ලලා ඉන්පසුව උපෝසතේ සමාදන් වෙන්න අපි මුලින්ම තිසරණේ පිහිටවමු. ඊට පස්සේ මම උපෝසතේ සමාදන් කරවන්නම් පුතාලට. එතනට එනකන් අපි තෙරුවන් සරණ යමු. විමර්ශා අපි කවද තාක්කල්ද පුතේ සරණ යන්නේ? නිවන් දකින්න තාක්කල් බුදුන් සරණ යනවා. නිවන් දකින්න තාක්කල් දහම් සරණ යනවා. නිවන් දකින්න තාක්කල් අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝරත්නයේ සරණ යනවා. ඒකට හේතුව තමයි මුළු ශාසනයම පවතින්නේ කල්යාණ මිත්‍රයා මත කිව්වහම බුදුරජාණන් වහන්සේ දේශනා කරාම අපිට තේරිච්ච දෙයක් තමයි මේ සසර පුරා කොයි ආත්මේ ඉපදුනත් බුදුරජාණන් වහන්සේ කෙනෙක් තරම් ඒ ධර්මය තරම්
ඒ අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝරත්නය තරම් කල්යාණ මිත්‍රයෙක් අපිට සසරටම ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි නැවත නැවතත් කල්යාණ මිත්‍රයෙක් ප්‍රාර්ථනා කරනවා. කවුද? බුදුරජාණන් වහන්සේත් ඒ ශ්‍රී සද්ධර්මයත් ඒ වගේම ඒ අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝරත්නයත්. ඒකට හේතුව තමයි පුතේ අපි සසර ගමන් කරනකොට යම් කාලවල යම් කල්පයන්හි බුදුවරයෙක්ගේ පහළවීමම ධර්මතාවයක්. අන්න ඒ නිසයි අපි ඒ ගැන අවබෝධයකින් අපේ වැඩ කටයුතු කරන්නේ කියන අවබෝධයක් අපිට තියෙනවා. ඉතින් ඒ නිසා අපි මුලින් සරණාගමනේ යෙදිලා ඊට පස්සේ මම පුතාලට උපෝසතේ සමාදන් කරවන්නම්. හොඳයි මාත් එක්කම ගාථා කියමු පුතේ. පුරත්තිමේන දතරට්ටෝ දකිනේන විරුල්ලකෝ පච්චිමේන විරූපක්කෝ කුවේරෝ උත්තරන්දිසං චත්තාරෝ තේ මහරජා ලෝකපාලා යසස්සිනෝ තේපි මං අනුරක්ඛන්තු ආයුරෝගේන සුකේන චාති පුරත්තිමේන දතරට්ටෝ දකිනේන විරුල්ලකෝ පච්චිමේන විරූපක්කෝ කුවේරෝ උත්තරන්දිසං චත්තාරෝ තේ මහරජා ලෝකපාලා යසස්සිනෝ තේපි ත්වං අනුරක්ඛන්තු ආයුරෝගේන සුකේන චාති නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය යේ බ්‍රාහ්මනා වේදගෝ සබ්බ ධම්මේ තේමේ නමෝ තේච මම්පාලයන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි බුද්ධං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි බුද්ධං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි ධම්මං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි ධම්මං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි ධම්මං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි සංඝං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි සංඝං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි සංඝං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි සාදු කියන පුතේ හොඳයි දැන් මා කීවට පසු කියන පුතේ අපි උපෝසතේ සමාදන් වෙමු සෑම සීලයක් පාසාම සාදු කියලා ඒක තමන් අනුමෝදන් වෙන්න පුතේ හොඳයි මා කීවට පසු කියන්න
මතක තියාගන්න මේක කය සිත වචන යන තුන්දොරම හසුරවන සිල්පද 8ක්. මේ 8 තුල මතක තියාගන්න මේ හැම සිල්පදයක්ම අපි සමාදන් වෙන්නේ හිතෙන්. ඇයි ඒ හේතුව? පාණාතිපාතා සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ කියන කොටස තමයි ක්‍රියාකාරී කොටස. මෙන්න මේ ක්‍රියාකාරී කොටස මම සමාදන් වෙනවා කියලා සික්ඛාපදං සමාදියාමි කියලා සමාදන් වෙනවා. කොහෙන්ද සමාදන් වෙන්නේ? හිතෙන්. එතකොට හිතට දැනෙනවා සිල්පදේ කැඩිච්ච හැටිය, සිල්පදේ කැඩුනා කියලා නැවතත් ආපහු අනුගත වෙනවා සීලයට. අන්නේ ආදී වූ විදිහට මතක තියාගන්න මේ සෑම පදයක් පාසාම තියෙන්නේ මෙන්න මේක නම් වූ වැළකීම නම් වූ සික්ඛාපදය සමාදන් වෙනවා කොහෙන්ද? හිතෙන් කියන එක තමයි පුතේ. හොඳයි එහෙනම් මා කීවට පසු කියන්න. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු කියන්න. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු කියන පුතේ. අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු කියන්න. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු කියන්න පුතේ. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු කියන්න. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු කියන පුතේ. නච්ච ගීත වාදිත විසුක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු කියන්න. උච්චාසයන මහාසයන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු කියන පුතේ. හොඳයි. මා කීවට පසු කියන්න. මේ තිසරණ සහිත
උපෝෂිත අෂ්ටාංග සීල සමාදානය මට දුක නිවීමේ මාර්ගඵල ඥානයන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා. මේ තිසරණ සහිත උපෝෂිත අෂ්ටාංග සීල සමාදානය මට දුක නැති කිරීමේ මාර්ගඵල ඥානයන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා. මේ තිසරණ සහිත උපෝෂිත අෂ්ටාංග සීල සමාදානය මට දුක නැති කිරීමේ මාර්ගඵල ඥානයන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා. සාදු කියන්න. හොඳයි පුතේ, අපි සියලු දෙනා එකතුව තෙරුවන් වන්දනා කරමු. අද අපි විදර්ශනා ආකාරයට තෙරුවන් වන්දනා කරමු පුතේ. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති නමාමි බුද්ධං ගුණසාගරන්තං සත්තා සදා හොන්තු සුඛී අවේරා කායෝ ජිගුජ්ජෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සබ්බේ මරණං අහංච ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝහීති නමාමි ධම්මං සුගතේන දේසිතං සත්තා සදා හොන්තු සුඛී අවේරා කායෝ ජිගුච්ඡෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සබ්බේ මරණං අහංච සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ
භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති නමාමි සංඝං මුනි රාජ ශාවකං සත්තා සදා හොන්තු සුඛී අවේරා කායෝ ජීගුච්ඡෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සබ්බේ මරණං අහංච සාදු කියන පුතේ අපි දැන් තෙරුවන් කමා කරගමු මේ ෂණය දක්වාම මේ තෙරුවන් වන්දනාව තුළ අපේ කයිසිත වචන යන තුන්දොරින් දැන නොදැන යම් වරදක් වුණා නම් අපි සියලු දෙනා එකතුව තෙරුවණෙන් කමා කරගනිමු. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්තේ බෝරි පඤ්ඤ දතාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සන්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර සාදු කියන පුතේ හොඳයි අද දවසේ දැන් උපෝසත අෂ්ටාංග සීලේ සමාදන් වෙලා ඉන්න පුතාලා අධි සීලයක් ලැබලා ඉන්නේ පංච සීලයට අමතරව ඒ සම්පූර්ණම මේ වැඩසටහන තුළ පොදු කමටහනක් විදිහට පුතේ නැවතත් ගුරු මෑණියෝ දෙන්නේ පුතාලට ධම්සප්පවතුම් සූත්‍රය කමටහනක් විදිහටමයි මේ ධම්සප්පවතුම් සූත්‍රයේ එකේ ඉඳන් 15 වෙනි ගාථාවල් නැවත නැවත කියවන්න පුතේ හොඳට හිතට ආරං විවේක පුතාලා හිතෙන් මෙනෙහි කරන්න මේ මොනවාද මේ 15න් කියන්නේ කියලා. ඉතින් ඒක තමයි පුතාලාට කියන්න තියෙන්නේ. මේකේ දෙවෙනි කොටසක් තියෙනවා පුතේ. මම පුතාලාට දීලා තියෙන්නේ මූලික කොටස. යම් කිසි කෙනෙකුට ඒ ගියස ඊයේ තිබිච්ච වැඩසටහනේ එකම කෙනෙක් අහලා ඉවර තුණා. ඇයි මෑණුවේ හැමදාම එකම කමටහන දෙන්නේ? දැන් හරිනම් වෙන කමටහන් ඉන්න බෑ 40ක්ම තියෙනවා. යාදී වූ විදියට කරපු ප්‍රශ්න කිරීමකට තමයි පුතේ මම ඒ උත්තර දුන්නේ. ඉතින් පුතාලට මට පැහැදිලි කරන්න තියෙන්නේ වෙන මොකුත් නෙමේ. එදිනෙදා ජීවිතේ අපිට ඇති වෙන වේදනාවන්ට හේතුව තියන්නේ අන්න අතන. එතන ගැන අවබෝධ කරගෙන මේ අපි උපෝසතය සමාදන් වෙලා මේ තියෙනා වූ කමටහන ජීවිතයට අවබෝධයක් ඇති කරගත්තොත් ඔන්න ඔය කමටහන පුරුදු වීම නිසා ඉදිරියට ලැබෙන්න තියෙන විපාක ප්‍රමාණය අඩු වෙනවා ආනිසංස ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් ඒ නිසා අන්නේ කාරණාවත් හිතේ තියාගෙන පුතේ අද දවසෙත් මගේ පුතාලා මේ නැවත නැවතත් සිහිපත් කරන්න වුණා එක ගැන මම පුතාලට කරදරයක්
මේ ආදී වූ විදිහට නැවත නැවත සිහිපත් කරන්න වෙන මොකොත් නෙමෙයි පුතේ. පුතාලා ඒක කරදරයක් විදිහට නෙමෙයි හිතන්න ඕනේ. මගේ මෑණියෝ නැවත නැවත පුතාලාට සිහිපත් කරන්නේ මේක ගැන අවබෝධයක් කරගන්න අපිට යම්කිසි කාරණාවක් ඇති. අන්න ඒ දේ තමයි අපිට තේරුම් ගන්න ඕනේ කියන අදහස. මට ඕනේ පුතේ පුතාලාට මුළු ත්‍රිපිටකේ කඩපාඩම් කරවන්න. පුතාලට නිවන අරමුණු කරගත්තා වූ පර්යාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද කියන මේ ශාසන තුනෙන් ප්‍රතිවේදන ශාසනයේ පුතාලා ඉන්නවනම් මේ කමටහන ප්‍රමාණවත්. අපි යම් කිසි කෙනෙක් ඉන්නවා නම් පර්යාප්ති ශාසනේ ඇත්තටම ත්‍රිපිටකයේ පරිශීලනය කරන එක, ත්‍රිපිටකය අවබෝධය ලබන එක, ත්‍රිපිටකයේ කටපාඩම් කරන එක ආදී වූ දේවල් නිතාමත් වැදගත්යි. අපි පර්යාප්ති ශාසනය හරහා තමයි අනාගතයට මේ ත්‍රිපිටකය උරුම කරන්නේ. එතකොට ප්‍රතිපත්ති ශාසනයේ ඉන්න අය කරන්නේ මොකද්ද? ඒ අවබෝධ කරගත්තු ඒ තේරුම් ගත්තු කොටස් නැවතත් සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන ආකාරයට හසුරවන්න පටන් ගන්න එක තමයි පර්යාප්ති ප්‍රතිපත්ති ශාසනය කරන්නේ. ඒ තුලින් ලබන ප්‍රතිවේද කොටස තමයි ප්‍රතිවේද ශාසනය තුල පවතින්නේ. ඉතින් ඒ නිසා මෙන්න මේ කාරණාවත් සිහිපත් කරගන්න, නැවත නැවත කමඨහන දීමේ තියෙන වැදගත්කම තේරුම් අරගන්න. කවදා ඉදිරි දිනකදී මම දැන් එක්කෙනයි මගෙන් මේ ප්‍රශ්නය ඇහුවේ, ඉදිරි දිනකදී අවබෝධය ලබන්න කැමති අය වෙනුවෙන් පුතේ මම මේකේ දෙවෙනි කොටස සිහිපත් කරනවා. සමහර විට ඒ දෙවෙනි කොටසම ඇති වෙන්නත් පුළුවන් ධර්ම අවබෝධය ලබන්න. එහෙම නැත්නම් මේ දෙවෙනි කොටස විදිහට අවබෝධයක් ලබන්න කැමති අය වෙනුවෙන් තමයි පුතේ ඒ අය ඉල්ලීමක් කරොත් මම ඒ අය වෙනුවෙන් ඒ කමටහනේ ඉදිරි කොටස අවබෝධය ලබා දෙන්න සූදානම් වෙන්නේ. හොඳයි, අද දවසේ මේ දුරුතු පොහොදා උපෝසත සීලය සමාදන් වෙලා අපි නිවන් මඟට යන්න පුහුණුවක් ලබන්න මගේ පුතාලාට නිරන්තරයෙන්ම තෙරුවනේ අනන්ත වූ ආශිර්වාදයත් දෙවියන්ගේ රැකවරණයත් ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා. වගේම අද දහවල් 1:30ට සදහම් සාකච්ඡාව පැවැත්වෙනවා, සදහම් දේශනා. ඒ වගේම රාත්‍රී 7යි කාලයට පුතේ සත්බුදුරජාණන් වහන්සේලාගේ ගුණ සිහිපත් කරමින් පවත්වනු ලබන පින්කම පවත්වනවා. ඉතින් ඒ නිසා පුතාලට පුළුවන් බුදුරජාණන් වහන්සේලාගේ මේ 7 නම නිරූපණය කරන්න. පුතාලට පුළුවන් රූප 7ක් තියන්න, පිළිම 7ක් තියන්න, හැකි විදිහට 7ක් අනුගමනය කරන්න. එතකොට කැමති නම් 7 නම වෙනුවෙන්ම පැන් වීදුරුව හෝ ගානේ තියන්න. මතක තියාගන්න පුතේ ගුරුමෑණියෝ පුතාලට වපුරන්ලා වැඩි අස්වැනක් ලබන හැටි තමයි මේ කියලා දෙන්නේ. ඉතින් ඒ නිසා ඒ විදිහට පැන් ලෑස්ති කරගන්න පුළුවන්. ඒ විදිහටම යම් කිසි ඒ වගේම ඕනනම් අෂ්ටපාන සූදානම් කරගන්න පුළුවන්. මේ ආදී විදිහට සූදානම් වෙන්න පුතේ රාත්‍රී 7යි කාල වෙනකොට ගෙදර සියලු දෙනාමත් එක්ක මේසේ සූදානම් කරගෙන සත්බුදුරජාණන් වහන්සේලාගේ ගුණ සිහිපත් කරන ඒ සත්බුදු ගුණ ආශිර්වාද පින්කමට සහභාගී වෙන්න. එතෙක් සියලු දෙනාට තෙරුවනේ අනන්ත ආශිර්වාදයක් දෙවියන්ගේ රැකවරණයත් ලැබේවා කියලා මම පුතාලට ආශිර්වාද කරනවා.